දස්සනීම සම්පන්නෝ. වරක් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ප්‍රශ්න වර්ග 4ක් තියෙනවා. ප්‍රශ්න වර්ග 4ක් තියෙනවා. එකක් පැහැදිලිව පිළිතුරු දිය හැකි ප්‍රශ්න. ප්‍රශ්නය අහුවා උත්තරේ දුන්නා ඉවරයි ප්‍රශ්නේ. පැහැදිලිව පිළිතුරු දිය හැකි ප්‍රශ්න. දෙවැන්න විමසා බලා පිළිතුරු දිය යුතු ප්‍රශ්න. හොයලා බලලා තින්ට ගිහිල්ලා එහෙම දෙයක් වුණාද? එතන අහවල් සිද්ධිය සිද්ධ වුණාද කියලා කවුරු හරි අහුවොත් කෝ බලන්න කියලා ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන්න පුළුවන්. හොයා බලා පිළිතුරු දිය හැකි ප්‍රශ්න. තුන්වැන්න ප්‍රශ්න කොට පිළිතුරු දිය යුතු ප්‍රශ්න. ඒ ප්‍රශ්නෙට උන්වහන්සේ පිළිතුරක් දෙන්න ඉස්සෙල්ලා තව ප්‍රශ්න ගොඩක් අහන්න තියෙනවා. ඔබේ කැමැත්ත කොහොමද කියලා දැනගන්න ඕන නම් හරියට ප්‍රශ්න ටික අහලා තමයි උත්තරේ දෙන්න ඕනේ. ප්‍රශ්න කොට පිළිතුරු දිය යුතු ප්‍රශ්න. හතරවැන්න නොවිසඳා අතහල යුතු ප්‍රශ්න. ඔව්. බුදුන් වහන්සේ මේ සියල්ල දන්න මේ ලෝකේ පේන තුන් ලෝකෙම පේන සර්වතෝ භද්‍ර වූ තථාගතයන් වහන්සේත් කියනවා නොවිසඳා අතහල යුතු ප්‍රශ්න මේ මිනිස්සු ලෝකේ තියෙනවා. ඔව් එතෙන්ට යන්නේ ඒක තේරු කර ගන්න ඕනේ. වෙන ප්‍රශ්න තමන් තවර ගන්න ඕනේ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මගේ පටන් ගත්ත තැන කුසල අකුසල කියන පින්පව් කියන කෙනකොට මේ ඔය අතට ඊටාම අර්ථවත් දෙයක් මම පෙන්නනවා මේකේ. ඒකටයි මම මේ අද ගත්තේ මේක මාතෘකාව. දැන් එතකොට ඔබ දන්නවා තදනින්ද කියන අවස්ථාවේදී නම් මේ ලෝකෙදිම ඔබ මොනම දෙයක්වත් පින්පව් ගැන දන්නේ නැහැ. එහෙමනම් තථාගත දර්ශනය අනුව අපි හැම කෙනෙක්ම අවදි වෙන්නේ තදනින්දෙන්. මෙන්න හොඳ චෝත්තනක් බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට තමන් තදනින්දෙන් අවදි වෙනවා. එතකොට තමන් තදනින්දෙන් අවදි වෙන අවස්ථාව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවද? මේක මගේ කතාවට කියන නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන පුදුම ඕඩරයක් දෙනවා බුදුහාමුදුරුවෝ මනුස්සයට. ආරම්භත කියන්නේ පටන් ගන්න කියනවා. ඉතින් අපි ඒක දැනගත යුතුමයි. බුද්ධ වචනේ. ආරම්භකේ පටන් ගන්න කියන්නේ සම්මා සම්බුද්ධ පතල උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරේ ධර්මයේ දැකපු ගත්තන්ට පටන් ගන්න කිව්වා. පටන් ගන්න කොතනින්ද? පටන් ගන්න තමන්ගේ තදනින්දෙන්. අනුගිට දෙන්නේ තමන්ගේ තදනින්දෙන්. ආරම්භත. ඊළඟට ඒ පටන් ගත්තට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අපිට එන්නේ අපි ඉන්ද්‍රයන්ට අවදි වෙනවා. මේ තදනින්ද පටන් ගත්තාම ඉන්ද්‍රයන්ට අවදි වුණා. මේ ඉන්ද්‍රයන්ට අවදි වෙලා බුදුහාමුදුරුවෝ කියනවා ඉන්න එපා කියලා. නමුත් අපි ජීවත් වෙන්නේ මේ ඉන්ද්‍රිය ඒ අවදි වෙලා. එතෙන්ට වචන දුන්නේ නික්කමත. ඉක්ම යන්න. නික්ම යන්න. දැන් අපි යමක් පටන් ගත්තාම දිගට කරගෙන යනවා. අපේ පුරුද්ද ඒක. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ අපි පටන් ගත්තේ තදින්දෙන් අපි දැන් අවදි වුණා. අවදියේ ඉන්න එපා කිව්වා. නික්කමත. නික්කමත කියන්නේ අයින් වෙන්න කියනවා. ඇයි එහෙම අයින් වෙන්න කිව්වේ? මේ අපි අවදුනාට පස්සේ අයින් වෙන්නේ දැන් ඔබට පැහැදිලිව පේනවා ඔබ මොකුත් දන්නේ නැහැ. තදින්නෙනකොට. එනම් මුලාව. ඉන්ද්‍රිය අවදිනකොට ආවේ ඇලීමයි ගැටීමයි ඉන්ද්‍රිය වල. එනම් මුලාවයි ඇලීමයි ගැටීමයි. මොනයි තුට දැන් ඔබට තියෙනවා. එතන මුලාවයි ඇලීමයි ගැටීමයි තුලින් තමයි පින්පව් හරි කසගත්තේ. පැහැදිලිද? එකම තැනින් මුලාවයි ඇලීමයි ගැටීම. ඒක නිසා පින්ගත් සසර දිගට යනවා පව්ගත් සසර දිගට යනවා. ඒකයි තියෙන්නේ. ඒක උදාහරණ කියන්නේ මම අහනවා දැන් පින් වලින් නිවන් දකිනවා නම් අඟුලිමාල නිවන් දැක්කේ කොහොමද? පෙරපින් වලින්. පෙරපින් කියලා කියන්න බෑනේ. පෙරපින් කියවට දැන් ඒකට එහෙම කතා කරාම ඒක වැරදි. පෙරපින් කතාවක් නෙවෙයි කිව්වේ. දැන් එතනත් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. අද මිනිස්සු තෝරගත්ත හැටි. ඕකත් තෝරනොත් වෙයි වෙන විදියකට. අඟුලිමාල අපි කුඩා පළවෙනි අවස්ථාව අහිංසකේ. ඊට පස්සේ ඉගෙන ගන්න ගියාම ශිෂ්‍යයෝ කට්ටිය වෙනස් කරලා පදයක් හදලා වෙනස් තත්ත්වයකට ගත්තා. එයා දහවරකෙක්. අන්තිමේදී ගුරුවරයා ගෝලයා ભેද කරා. ඒ වගේ තත්ත්වයකට ගෙනාවේ. එතකොට ඒක සමාජය. අදත් ඒ වගේ තමයි සමාජය තියෙන්නේ. ඒතරින් අඟුලිමාල ශ්‍රේෂ්ඨ උත්තමේ මම කතා කරන්නේ අත් වශයෙන් මේකේ කතා කරන දෙයක් තියෙනවා. අන්තිම දේහදාරී. අන්තිම දේහදාරී කියන්නේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා ඒකට දන්නේ නැහැ. අහිංසක වගේ ඉන්නවා. මේ මිනිස්සු ඉන්න මහා ප්‍රඥාව පහල කරලා සත්‍ය දකින්න පුළුවන් කට්ටිය. බුදු වෙන්න පුළුවන් මගේ වචනෙන් කියනවා. උප්පත්ති මරණය ජය ගන්න පුළුවන් කට්ටිය මේ ලෝකේ ඉන්නවා. ඒකයි මේ ධර්ම දේශනාව යන්නේ.
ඒ අයට මේක ප්‍රයෝජනවත් වෙනවා. හැමෝටම නෙමෙයි. හැමෝටම නෙමෙයි. හැමෝටම නෙමෙයි. මේක අහන්න අකමැති අයට කිසි අපහසුවක් නැතුව අහන්න නැතුව ඉන්න පුළුවන්. ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. බල කිරීමක් නැහැ. බඩ කිරීමක් නැහැ. හැබැයි මේක අහන්න පුළුවන්කම තියෙන්නේ යම් කිසි බුද්ධි මට්ටමකට අවතීර්ණ වෙච්ච අයට පමණයි. ඒ සසර ගෙලලා තියෙන එක. ඔව්. ඒක රසයි යාට. ඔව්. ඒ රසය Tamanට දැනෙන ටික දක් යනකොට අර ඒක ඊට පස්සේ යාට යන්න බෑ. වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒකම සොයනවා. ඒ සොයන තමයි ඉදිරියට ඉහළට යන්නේ. ඒක සත්‍යමයි. එතකොට බුදු කෙනෙක් කියලා එක්කනම් මේ ශරීරය නම් මහ භූතමයි. ඒ මහ භූතවල මහ භූත නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ සියලු ධර්මයන්ගේම නිදහසල. ඒ දැකලා නිදහස් උනේ. ඒව ඇත්තටම නිකන් නෙවෙයි. දකින්න නැතුව අතරින්න බෑ. දකින්නම ඕන. ඒක නිසා දැන් මම මේ කතා කරන්නේ පින්පව් ගැන කතා කරනකොට දැන් ඔබ තේරගන්න පින්පව් කියන එක පටන් ගන්නකොටම අපිට ආවේ මොකද්ද කියන එක දැන් පේනවා. අපි හැමෝම පටන් ගත්තේ තදින් දෙන්නේ. ඒක හැමෝම තියෙන්නේ මුලාව. මොකක්වත් දන්නේ නැහැ. ඒ මුලාවෙන් පටන් අරගෙන අපි ඉන්ද්‍රිය අවදි වෙනකොට අපි දන්නවයි කියලා කියනවා. දන්නවයි කියන තැනට එනකොට දැන් නැති මමෙක් ඉන්න උතන. අවදි වෙනකොට. ඒතර මම කියන එක සම්බන්ධයි මුලාව ඉන්ද්‍රිය වල ඇලීම ගැටීම. දැන් පැහැදිලිද? මුලාවේ සිට ඉන්ද්‍රිය සහ ඇලීම ගැටීම. දැන් එතකොට මුලාව ඇලීම ගැටීම තියෙනවා නම් සසර දිගට යනවා මිසක් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. ඒක Tamanට හරියට දැන් මුදල් තියෙනකොට මුදල් කියලා අපි ගත්තොත් අද කාලේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් පොට්ට කාසි. මේ පාවිච්චි ඒව දෙන්න බෑ. දෙන්න බෑ. මාරු කරන්න බැරිව ඉතින් අත වශයෙන් අවලංගු වෙනවා. ඒ වගේ රජදරුවෝ පාවිච්චි කරන්න නියම හරි කසල් දෙනවා. හොරසල්ලිත් බෑනේ. ඒතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මේ පින්පව් කියන එක. ඒතකොට මේ දෙක අපේ අතර නිරන්තරයෙන්ම තියෙනවා. මේ කුසල අකුසල. ඒතකොට අපි අත වශයෙන් මතක තියාගන්න කුසල අකුසල ගන්නකොට කුසල අකුසල පටන් ගත්තේ ඒකම තැනකින්. පදනින්දේ. මුලාවෙන්. ඉතින් මුලාවෙන් කරන දැන් ඔබට තේරෙනවා මුලාව කිව්වහම දැන් තේරෙනවා මුලාවෙන් පිනක් කරාට ඒකේ ඉන්ද්‍රියහරහ තමයි යන්නේ. පින්පව් ඉන්ද්‍රියහරහ කරන්නේ. ඒකට බලක් කරනවා. ඉතින් මම මේ කතාව බුද්ධ දේශනාවෙන් පෙන්නනවා ඔය ඇත්තට. මේ පෙන්නපු කතාව දැන් ඔබ ඉන්න තදනින්දේ. මේ හැමෝටම හොඳ වටින පාඩමක් මේක. උදාහරණයක්. ඔබ තදනින් දෙනකොට අසකරණාසය දිවසාරේ මනහරහ මොකක්වත් දන්නේ නැහැ. ආස්වාද ප්‍රසආද කරන්න දන්නේ නැහැ. එතකොට ඔබ ඉන්න පරිසරය මොන ආකාරයෙන්ද කියලා දන්නේ නැහැ. වාඩිලා ඉන්නවද, හිටගෙන ඉන්නවද, ඇලවෙලා ඉන්නවද මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. ඉරියව් හතර දන්නේ නැහැ. ওই තදනින්දේ ඉන්න වෙලාවේ හරි දැන් අපි එතනින් පටන් ගන්න යවද දෙන්නේ. ඒක මොකුත් දන්නේ නැති අවස්ථාව. මොන දාර්ශනිකය මොන විද්‍යාව. දැන් එතෙන්දී බුදුහාමුදුරු කියනවා ඔබ කොහොමද අවදි වෙන්නේ? අන්න මගේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ පින්පව් වලට සම්බන්ධ කරගන්නේ. සංස්කාර ලෝකයට අරගන්නේ. ඔබ කොහොමද අවදි වෙන්නේ තදනින්දේ? ඒ කියන්නේ සියලුම ප්‍රශ්න වලට වැඩිය වටින ප්‍රශ්නයක් මේක. තමන්ගේ ජීවිතේ බැලුවොත්. බුද්ධ ආදී උත්තරනාසේ උත්තර දෙනවා. අපි උත්තරේ නෙදෙන්නේ නැහැ කියන එක අපේ මෝඩකම. ඒකට දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ. උතන වචන පාවිච්චි කරන්නේ සංස්කාර. සංස්කාර කදල උපමා කියලා වචන කියන්නේ කෙසෙල් ගහකට උපමා කරනවා. සංස්කාර කියන්නේ ප්‍රත්‍යක්ෂ හරහා කතා කරනවා පිළියෙල වීම. එතකොට පිළියෙල වෙනකොට අපි තදනින්නේ හිතේ අපිට තමන් කියලා අයිතියක් නැත්තනක මමත්වයේ නැත්තනක. ඔබට පැහැදිලිද? ඔය තමයි මුලාව. මමත්වයේ නැත්තනක ඔබට අයිති නැත්තනක හිටියේ. ඔබ දන්නේ නැහැ. ඔබට එහෙම තැනක ඉඳලා ඔබට කොහොමත් ඉන්ද්‍රිය අවදි කරන්න බෑ. එහෙනම් මේ ඉන්ද්‍රිය අවදි වෙන්නේ යම් හේතුවක් අවශ්‍ය කරනවා. හේතුඵල ධර්මනේ. ඒක ඔබට හේතු උනේ මොකද්ද කියලා දැන් ඔබ තේරුම් ගන්න. ඒක සියල්ල දන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. పూర్ව අංගේ මනස මනෝ පුබ්බංග මා ධම්මා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ උතෙන්ට. මනසයට මුල් වෙනවා. ඔව් මනස මුල් වෙනවා. එතන මනස කියන්නේ රූප ධර්මයක් නෙමෙයි. රූප නොවන ධර්මයක්. අපි කියනවා අරූප ධර්මයක්. ඒ මනස මුල් වෙලා තමයි ඔන්න පළමුවෙන් පටන් ගන්න. එතකොට දැන් ඔබට පැහැදිලි දෙයක් පේනවා. ඔබට දැන් අඩුව තුර දෙයක් තමයි තදෙන්ෙන් යනකොට දැන් මේ අවදි වෙලා ඉන්නේ මනස එතන නැහැ. නමුත් ඔබට එතනින් අවදි වෙන්න බෑ කොයි වෙලාවකවත්. මනස නැහැවිලා. පූර්වාංගේ එන්නම ඕන. අනේ මනස එනකොට ඔබ කලින් හිටිය කෙනෙක් උඩ ස්වභාවය මොකද කියලා ඔබට දැන් පැහැදිලිවම කරලා ගන්නවා. ඔබ දැන් කලින් හිටිය තැන ඔබට දැන් මේ අවදිය වගේ නෙමෙයි. ඒ තදින් දෙන්නකොට. ඔබට කිසි දෙයක් අයිති නැහැ ඉන්ද්‍රිය හරහා. ඒක නිසා ඔබට මමත්වයක් නැහැ. ඔබ කෙනෙක් නෙමෙයි. එතකොට එතන ඔබ කෙනෙක් පුළුවන් කියන්නේ මේ ස්වභාව ධර්ම තමයි ඔබ හිටියේ. ආස්වාද ප්‍රසආද වෙන ඔබ දන්නේ නැහැ. ලේ ගමන් කරන ඔබ දන්නේ නැහැ. මේ ස්වභාව ධර්ම ඔබ හිටියේ. නමුත්
දැන් ඔබ අවදි වෙනකොට ඕක නෙමෙයි වෙන්නේ. අර මනස එනවත් එක්කම මේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙනවා. අර මනෝ පුබ්බංග මා ධම්මා. ඒ මනස ඇහැටිය දැන් ඔන්න පළවෙනිම සිද්ධ වෙන ක්‍රියාව බලන්න. දැන් ඔබ හිටියේ ලෝක ස්වභාවය. ඒක බුද්ධ ආදී උත්තර වෙනවාසෙත් වෙන ලෝක ස්වභාවය තමයි ඉන්නේ. ඒක සත්‍යය. ලෝක ස්වභාවයක් අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ අපි මේ ඉන්ද්‍රිය අවදි කරගත්තාම මමත්වය ගන්නෙ. ඒ ලෝක ස්වභාවය අපි ඇත්තරිය එතෙන්දී. දැන් පැහැදිලි? දැන් ඒක ලෝක ස්වභාවය ඇත්තරින්න නම් ඔබට දැන් ලෝක ස්වභාවයෙන් ඔබට අවදි වෙන්න බෑ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ කවුද කියලා. ඔබ අවදි වෙන්න ඕනේ මේ මනස මුල් කළාමයි. පූර්වාංග. ඒ මනස මුල් කරනකොටම ඒ ඉන්ද්‍රිය ඔබේ සම්බන්ධ වෙන්නේ එතෙන්ට. දැන් ලෝක ස්වභාවය කොයි බවද? ලෝක ස්වභාවයේ තියෙන ක්‍රියාව. ගස් කොළන් කඩාගෙන යනවා හුලකට හැමනවා. ඒක ක්‍රියාව. ඉන්ද්‍රිය පිළිගත්තාම ඒ ක්‍රියාව මමත්වයට එනවා. මනස පිළිගත්තාම. අන්න මනස පිළිගත්තාම මමත්වය ආවා. මනස නැත්තම් එතනදී මනස නැත්තම් ක්‍රියාව. ඒ ක්‍රියාව නම් ඉතින් ඔබ ඔතනට ඇවිල්ලා. එතෙන්ට එන්නේ නැහැ ඔබ. ඔබ එන්නේ නිරන්තරයෙන්ම අර මනසට එන්නේ. මනස එනකොට ඔබට කර්මය එනවා. ඕන දැන් කර්මයේ පටන් ගන්න නැත්නම් ඔබ දැන් දන්නවා. ලෝකේ කර්මයේ හටගන්නේ කොහෙන්ද කියලා. මනසත් එක්ක. මනසත් එක්ක. මනස මුල් වෙනකොටම කර්මය එනවා. ඒක සියල්ල දන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා පෙන්නනවා. මනෝ පුබ්බංග අද. එතන කර්මයයි එන්නේ. එතන කර්මයේ කිව්වම අපි දෙකට බෙදා ගන්නවා ඉන්ද්‍රිය හරහා. කුසල හෝ අකුසල. දැන් ඒකට වෙනතරක් පැහැදිලි. අර කම්මස්ස කෝම්හි කියලා බුදුහාමුදුරුවෝ වචනයක් පාවිච්චි කරනවා. මේ හදන්නේ අපේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අසකන්නාදී විහාරයේ ඉන්ද්‍රිය අවදි වෙන්න හදන්නේ. අන්න දැන් මනස ආවා. මනස ආවට පස්සේ මේ ඉන්ද්‍රිය මේකට සම්බන්ධ වුණා. දැන් එතකොට ලෝක ස්වභාවයේ තිබුණු එක දැන් මනස ගන්නකොට ඒක කර්මීය බවට අපිට පරිවර්තනය වුණා. ඒක දැන් අපි කළ දෙයක් හැටියට අපේ දෙයක් හැටියට අපි පිළිගන්නේ. එතනම. නමුත් තව චින්තනයේ දිගටම ආවේ නැහැ. පූර්වාංගයේ මනස. ඊළඟට දැන් ලෝක ස්වභාවයේ කර්මයක් බවට පරිවර්තනය වෙනවා. තව උදියෙන් කියනවනම් දැන් අපි කණ්ණාඩියක් ගන්නවා. මූණ බලනවා. මේ ඇහැට දාන කණ්ණාඩිය. අරගෙන ලෝකේ එක එක පාට යොදලා ඒ කණ්ණාඩියෙන් බලනකොට අපිට අර ඒ ස්වභාවය වෙනස් වෙනවා. ලෝකේ ස්වභාවය නෙමෙයි අර කණ්ණාඩියේ තියෙන ස්වභාවය නිසා ඒ ස්වභාවය රූපේ වෙනස් වෙනවා. අන්න ඒ විදිහේ කතාව මම මේ කිව්වේ. අර මනස ආහැටියෙම අර ඉන්ද්‍රයන්ට සම්බන්ධ වෙන සත්‍යක් පසපරනවා. ඒක කර්මය අන්න කර්මය ආවා. පූර්වාංගේ මනස ආව ගමම කර්මය එතන ජනිත වෙනවා. ඔව් ඒකට මේ ඉන්ද්‍රිය පහම සම්බන්ධයි. අන්න කම්මස්ස කෝම්හි කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. කම්ම යෝනි. යෝනි කියන්නේ මේ සතා බිහි වෙන තැන. මේ මව යෝනියක් නෙමෙයි. මේ කර්ම යෝනිය. කර්ම යෝනිය කියන්නේ තදනින් ඉඳලා මේ අපි ඉන්ද්‍රිය පහ අවදි වෙන්න හදන්නේ. හොඳට තේරුම් කරගන්න. දැන් කම්ම යෝනි කර්මයෙන් තමයි බිහි වෙන්නේ. ඔව් දැන් කර්මයාවයයි ලෝක ස්වභාවයට උඩ අපේ කර්මයක් ආවේ නැහැ. ඉන්ද්‍රියත් එක්ක. ඒ ඒතර කිදන් තුනේ ක්‍රියාවනේ. ඒ පුද්ගලෙක් අපි කරපු වැඩක් නෙවෙයිනේ. මනස මුල් කරාම අපි කරන බඩකට ආවා. ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වුණා. අන්න කර්මය ආවා. කම්මස් කොම්මි කම්ම යෝනි. කම්ම බන්දු. බන්දු කියන්නේ යහළුවා. ඒක යහළුවා කියන්නේ මේ බාහිර යහළුව නෙමෙයි. අර ලෝක ස්වභාවයේ කර්මයෙන් තමන් කියලා පිළිගත්තු එක. කම්ම බන්දු. කම්ම පටිසරණ. පිළිසරණ කරගත්තේ ඒ ධර්මය. ඊළඟට කම්ම දායාදෝ. අන්න එතකොට වචන පහක් සම්බුණා. කම්මස්ස කෝමි, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්ම දායාදෝ. දායාදේ කියන්නේ උරුමය. එතකොට මේ දායාදයේ දුන්නු එක්කෙනෙක් ඉන්නවා. මාමණ්ඩේ. දායාද දෙන්නේ මාමනේ. මාම හිටියේ කොහෙද? තදනින්දේ. තදනින්දේ අපි මොකුත් දන්නේ නැහැ. අන්න මොකුත් දන්නේ නැති මුලාව තමයි අපිට මාම වෙන්නේ. පැහැදිලි? ඒ මාම සැට් කරලා දුන්න එක තමයි මේ දායාදේ. දැන් පැහැදිලිද? හොඳයි. ඒක ටිකක් සංකීර්ණ තාම පහසුවෙන් ලං වෙන්න බැරි තැනකට තමයි අපි ලං වුණේ. ඔව් සංස්කාර. ඔක දැනගන්න ඕන. ඔව්. මොකද මේ අපි දැන් මේ මොහොත වෙන විට ඇවිල්ලා තියෙන ස්ථානය අනුව අපි පත් වෙලා තියෙන ඵලය අනුව අපි යම් ප්‍රමාණයකට මාර්ගඵලයකට පත් වෙලා වගේ ඉන්නේ. එහෙමයි. එක්තරා මුලින් පටන් ගත්තාට වඩා දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි අවස්ථාව වෙනකොට මගේ දැනුමත් මට වැඩි වෙලා මට දැනෙනවා. මට දැනෙනවා මං මෙතන ඉස්සෙල්ලා ඉඳ ගන්නකොට මම මේ පිළිබඳව අවබෝධ කරගෙන තිබුණු ඥාණයට වඩා වැඩි ඥානයක්, වැඩි දැනුමක්, වැඩි තර්ක බුද්ධියක් මේ මොහොත වෙනකොට ඇවිල්ලා තියෙනවා කියලා. මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්ද ධර්මයට ඇහුම්කන් දීමෙන් ධර්මයත් සමග ඇසුරු කිරීමෙන්ම අපට යම්කිසි ඉහළ තලයකට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි ලබන සතියේත් හමු වෙමු.
Thank you.